ගුරුවරයෙක් නිසා තමයි මම මේ ක්‍රියාවලියේ ඉන්නේ. පැහැදිලිවම මේ අර්බුදය නිර්මාණය කරපු එක. ආණ්ඩුව මේ අර්බුදය උත්සන්න කරලා තියෙනවා. පෞද්ගලික දවසක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ තීරණය කළා සති දෙකක් රටේ රාජ්‍ය ආයතන වාහන ළමයින්ගේ අධ්‍යාපනයක් මේ නොහැකි වැඩබැරි ආණ්ඩුවක් විසින් අයිමි කිරීම පිළිබඳ. රාජපක්ෂවරු ආරක්ෂා කරන්න රාජපක්ෂවරුන් නැවත ගේන්න පුළුවන් පහරක් හදන්න ආවේ. ඒකන තෙල් පෝලිං වල මිනිස්සුන්ට එලවෙලව ගහනකොට මේ හරිද? ගුරුවරයෙක්ට කියලා තෙල් ටික ගන්න බෑ. වෛද්‍යවරයෙක්ට කියලා තෙල් ටික ගන්න බෑ. මිනිස්සු එලවනවා. ඇයි ඒ තතර මිනිස්සු පත් වෙලා? අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අද සඳුදා දවසේදී මුලින්ම අද දවස කතා කරොත් මේ වැඩසටහන අපි පවත්වන පුරා පැයක කාල සීමාව තුළ ඔබට විශේෂ පුවත් වාර්තා වන්නට පුළුවන්. මේ අවධානමත් සමග ඒ මතක් කිරීමත් සමගමයි අද ටෝක් 24 වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අද සඳුදා දවසේදී අපි මේ සාකච්ඡාව මෙහෙයවද්දී අපි ටෝක් 24 වැඩසටහන ආරම්භ කරද්දී ඇතැම් පිරිස් මේ වෙද්දී දිගු ඉන්ධන පෝලිම් වල ඉන්නවා වෙන්නට පුළුවන්. දිගු ගෑස් පෝලිම් වල ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වෙද්දී ලිප්ටන් වටරවුම ආවරණය වෙලා තිබෙනවා. දැන් උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට ඇවිල්ලා තිබෙනවා. මේ සියලු කාරණා මැද්දේ පාසල් දරුවෝ ටික ඔන්ලයින් අධ්‍යාපනය හදාරන්න සතියක් අද දවසේ නිවසට සීමා වෙලා තිබෙනවා. කතා කරන්නට මොනි කාරණේ රටකට අර්බුද එද්දී ගැටලු එද්දී මේ හැම දෙයකින්ම බලවත් විදිහට පීඩාවට පත්වෙන තවත් එක් පාර්ශවයක් තමයි පාසල් දරුවෝ. නමුත් බොහෝ බලධාරීන් නිලධාරීන් මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. අපේ රටේ හෙට දවස දරුවන්ට බාර දෙන්නට ඕනි නම් හෙට දවස බාර ගන්න දරුවන් නම් අපි කතා කරන්න ඕනි පැහැදිලිවම ඕන් පිළිබඳව. ඒ නිසා සඳුදා දවසේදී අපි ඊට හසර වෙන් කරේ ඕන් පිළිබඳව අර්බුදත් එක්ක තවත් සතියකට පාසල වැහිලා තියෙද්දී දරුවෝ කොහොමද අධ්‍යාපනය හදාරන්නේ? මේ සතිය තවත් දික් වෙයිද? මේ පිළිබඳවයි අප කතා කරන්නට පුරා පැයක හෝරාවක් අපි වෙන් කරා. මේ ගැන කතා කරන්නට අපි තාමත් සුදුසුම පුද්ගලයෙක්ට අද ටෝක් 24 ආරාධිත අසුන වෙන් කරා. ඔහු ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා. අයබන මුතුන්ට. ඉබෝන්. මුලින් බොහොම ස්තුතියි. කාර්යබහුල කාල සීමාවක අපි වැඩසටහනට සම්බන්ධ වුණාට මුලින්ම බොහොම ස්තුතියි. ස්තුතියි ආරාධනා කළාට. මම කැමතියි අපේ සාකච්ඡාව බොහොම සරල තැනකින් පටන් ගන්නට. ඔබ මාධ්‍ය ඉස්සරහා බොහෝ දෙනෙක් දකිනවා පහුගිය කාලය ඇතුලේ උද්ඝෝෂණ ව්‍යාපාරවලට වැඩ වර්ජන ව්‍යාපාරවලට ඔබතුමා සම්බන්ධ වෙනවා, කතා කරනවා. නමුත් මම කැමතියි මේ ජෝසප් ස්ටාලින් කියන චරිතය පිටිපස්සේ ඇතුලේ හැංගිලා ඉන්න ගුරුවරයා ගැන පොඩ්ඩක් කතා කරලා වැඩසටහන ආරම්භයක් ලබා ගන්න. කොහොමද ඔබ දකින්නේ? ඔබ කියවගන්නේ කොහොමද? ඔබට කොහොමද මේ ගුරු වෘත්තියත් එක්ක තියෙන සම්බන්ධය? ඔබ කවුද ඇත්තටම? දැන් අපි ලංකා ගුරු සංගමේ ලේකම් ගුරුවරෙක් තිබුණොත් තමයි ගුරුවරයෙක් හෝ විද්‍යාල්පතිවරයෙක් වුණොත් තමයි ලංකා ගුරු සංගමයේ ලේකම් තනතුරෝ වෙනත් තනතුරක් හෝ ලංකා ගුරු සංගමයේ සමාජිකත්වය දරන්න පුළුවන්. ඒ අනුව ගුරුවරයෙක් නිසා තමයි මම මේ ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට දරුවන් විඳින දුක, ඉගෙන ගන්න දරුවෝ විඳින දුක, මේ හැමදේම පිළිබඳව ඔබට හොඳ දැනීමක් තියෙනවා. පැහැදිලිවම. මොකද අපි එහෙම නැත්නම් අපිට වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වය ඉන්න බෑනේ. අපි පැහැදිලිවම දරුවෝ විඳින දුක, දරුවෝ අධ්‍යාපනය සම්බන්ධයෙන් විඳින පීඩාව මේ සියල්ල අපි අත්දැකීමෙන් දැනගෙන තමයි මේ කටයුතු වල අපි නිරත වෙලා ඉන්නේ. මම සේවය කළේ අම්තරිමාලය වගේ ඈත ප්‍රදේශවල සහ නුවර විවිධ ප්‍රදේශවල පාසල් ගණනාවක් අපි සේවය කරලා තිනවා. දැනුත් අපි සේවයේ යෙදෙමින් ඉන්නේ. මේ අපි දැනට වෘත්තීය සමිතියක, රාජ්‍ය වෘත්තීය සමිතියක අපි දන්නවා සාමාන්‍යයෙන් දෙන්නෙක් නිදහස් කරන රාජකාරී වශයෙන් ඒ නිදහස් කරපු දැන් මේ දවස්වල නිදහස් වෙලා ඉන්නේ. එතකොට ඔබතුමා ගුරුවරයෙක් විදිහට ප්‍රගුණ කරලා තියෙන විෂය මාලාව මොකක්ද කියලා අපිට කියන්න පුළුවන්ද? පැහැදිලිවම මම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් අපි එළියට ආවේ. එදා ඉඳන් අපි පාසල් වල ගිහිල්ලා පාසල්ලේ තියෙන විෂය අපි ගිය හැම ඉස්කෝලේකම තිබුණේ ගුරුවරු ගොඩක් හිටියේ නැහැ. අතරම ඉන්න සියලු දෙනා සමස්ත විෂය ආවරණය කරමින් තමයි කටයුතු කරමින් යන්නේ. ඕන විෂයක් උගන්වන්නත් පුළුවන්. එහෙමද? ඒ පාසල් වල ගියාම ගුරුවරු එහෙම තමයි වැඩ කරන්නේ. වෙන කෙලින්ම සාකච්ඡාවට අවතීර්ණ වෙමු. මේ පසුබිමත් එක්ක අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ රටට මොන අර්බුදය ආවත් ඒ අර්බුදය අන්තිමට අපිට දකින්නට ලැබුණේ මේ පාසල් ළමුන්ගේ පිටින් තමයි මේ අර්බුදය යන්නේ කියලා. රටේ අර්බුද තියෙනවා පිළිගන්නට පුළුවන්. එහෙම අර්බුද තියෙන කාල සීමාවක් ඇතුලේ සතියකට පාසල් වහනවා. ඔබතුමා කොහොමද මේක දකින්නේ? අර්බුදත් එක්ක අර්බුදයක් ආවසනින් මෙහිම පාසල් වහන එක සාධාරණද? පැහැදිලිවම මේ අර්බුදය නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි. මේක ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය, ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය තුළ නිර්මාණය වෙච්ච අර්බුදයක් නිර්මාණය කරපු එකක්. මේක පැහැදිලිවම මේ රටේ ඉන්ධන අර්බුදය නිසා මතුවෙච්ච ප්‍රශ්නයක්. ඒතර මේක මේ දරුවෝ 43 ලක්ෂයකගේ අධ්‍යාපනය අහිමි කරන්න තරම් ආණ්ඩුව මේ අර්බුදය උත්සන්න කරලා තියෙනවා.
ඉතින් ඇත්තටම මේ පාසල් වාහන හේතු වුණේ විශේෂයෙන් අපි දන්නවා පෞද්ගලික දවසක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කළා සති දෙකක් රටේ රාජ්‍ය ආයතන වාහන. ඒකෙදී ඔවුන් 16/2022 කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා ඒ චක්‍රලේඛයෙන් කිව්වා සති දෙකක් නිවාඩු ලබා දෙනවා කියලා රාජ්‍ය ආයතන වල. ඒක පාදක කරගෙන ඉඳලා පාසල් නිවාඩු දෙන්න තීරණයක් ගන්නෙ. ඒ නිවාඩුවත් අද අපි දන්නවා විකෘතියක් වෙලා තියෙන්නේ අද රටේ ක්‍රියාත්මක වීමේදී. අදරම මේක හරි කනගාටුදායක තත්ත්වයක්. ළමයින්ගේ අධ්‍යාපනයක් මේ නොහැකි වැඩබැරි ආණ්ඩුවක් විසින් අයිමි කිරීම පිළිබඳව. කොහොමද අවසානට මේක දරුවන්ගේ පිටින් ගිහිල්ලා ඉවරයි රටේ බලධාරීන් තීරණයක් අරගෙන ඉවරයි සතියකට පාසල් වහන්න කියලා. දැන් මේකත් එක්ක දරුවන්ගේ අධ්‍යාපනයට යම්කිසි බාධාවක් සිද්ධ වෙනවා. ඔබතුමන්ලා ගාව සැලස්මක් තියෙනවද? අතපසු වෙන විෂය කොටස් දරුවන්ට අල්ලලා දෙන්න, කවර් කරලා දෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? මේක දරුවන්ට ඇත්තටම බලපානව නේද? නෑ ඇත්තටම ඔබ දන්නවද කොරෝනා ව්‍යාප්තිය තුල අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරපු පරිදිම මම කියන අධ්‍යාපන අමාත්‍යරේ සංඛ්‍යාවල කියන අධ්‍යාපන අමාත්‍යරයා ප්‍රදාන කර පරිදිම 2020 අවුරුද්දේ දින 194ක් පාසල් පවතින්න ඕනේ. පාසල් පවතිලා තියෙන්නේ දින 100කටත් වඩා අඩු කාලයක්. බස්නාහිර ඊටත් අඩුයි. ඊළඟ අපි දන්නවා 2022 අවුරුද්දේ දින 210ක් පාසල් පවතින්න ඕනේ. දින 100කටත් අඩු කාලයක් තමයි පාසල් පවතිලා තියෙන්නේ. එතකොට අපිට පැහැදිලි සමස්ත විෂය මාලාව 21 අවුරුද්දේ කොරෝනා ව්‍යාප්තිය එක්ක පැවතුම් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒතකොට අවුරුදු දෙකක් අධ්‍යාපනය අයිමි වුණා. මේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ යටතේ තමයි ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ මේ කොරෝනා ව්‍යාප්තිය විකල්ප ක්‍රමවේදයක් නැතුව මේ අධ්‍යාපනය අයිමි වුණේ. ඊට පස්සේ අපි ආවම දැන් මේ අවුරුද්දේ මේ අයිමි වෙන්නේ මොකක් නිසාද? මේ ඉන්ධන අර්බුදය නිසා තමයි මේ දින ගාන අයිමි වෙන්නේ. අපි දැක්කා මේකට කලින් විවිධාකාර ඇඳිරි නීති ක්‍රියාකාරකම් මේ ආවා. දැන් මේ අයිමි වෙන එක මම හිතන්නේ අපිට ලබා ගන්න පුළුවන් කියලා. ළමෙක් අවුරුදු 13ක් අධ්‍යාපනය ලබනවා පාසල් පද්ධතියේ. එතකොට ඔවුන් මැදින් මේව නතර වුණාට පස්සේ ඒක පියවන්න බෑ. ඊළඟට එනවා ඊළඟ අවුරුද්ද. පියවන්න බෑ. අපි දන්නවා දැන් මෙතන දැන් අපි ගත්තොත් පාසල් වාරේ මේ අවුරුද්දට ගෙනලා තියෙන්නේ. අපි දැක්කා දැන් උසස් පෙළ විභාගේ ලබන අවුරුද්දේ පෙබරවාරි වලට කල් දැම්මේ. මේ වගේ පණිනවා මේවා. එතකොට දැන් මේ ළමයින්ට ඇත්තටම ලංකාවේ දරුවන්ට මේ කරන විනාශයක් මේ කරන්නේ රජය පැහැදිලිවම සැලසුම් විරහිත භාවයක් තුළ. අපි දන්නවා දැන් මේකට විකල්ප ක්‍රමවේදයට ඔවුන් විවිධ දේවල් යෝජනා කරනවා. ඒ යෝජනා කිරීම නෙමෙයි ඇත්තටම තිබිය යුත්තේ පාසල් පවත්වා ගැනීම. නමුත් මේ ඉන්ධන අර්බුදය තුළ මේක කරන්න බෑ. ගුරුවරයාට පාසල් වෙන්න බෑ. දරුවට පාසල් වෙන්න විදියක් නෑ. පාසල් වෑන් රට මොකද ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුණාට ඒ නිදහස් අධ්‍යාපනය ලබා ගන්න ප්‍රවේශ වෙන්න වැඩ පිළිලක් හදන්න ඕනේ. එතකොට ජෝසප් ස්ටාලින් මහත්මයා දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔබ එක්කන්තයකින් කියනවා දරුවන්ට මේ පාසල් වහවපකින් සිද්ධ වෙන පාඩුව මේක පියවන්න බෑ ලොකු පාඩුවක් සිද්ධ වෙනවා කියලා. නමුත් අපි පිළිගන්නවා මම 100% එකඟයි. අපි යථාර්ථයට මුහුණ දුන්නොත් අපේ රටේ මේ වෙලාවේ ඇත්තටම ඉන්ධන අර්බුදයක් තියෙනවා. මෙහිම කාල සීමාවක් ඇතුලේ පාසල් වහලත් බෑ වහන්නේ නැතුවත් බෑ. රජය විසින් කුමක් කළ යුතුව තිබුණාද සහ තිබෙනවාද? රජය විසින් ඇති කරන ලද අර්බුදයක් නෙමේක. රජය මේකට වගකිය යුතුයි. දැන් මේක වෙනත් දකුණු ආසියාවේ වෙනත් රටක මේ අර්බුදය තියෙනවද? තව වෙන කොහේ හරි ආණ්ඩුව විශේෂයෙන්ම අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය සහ ඒ වගේම දැන් මේකට මුක්කුවක් ගාලා මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් එක්ක ඒකාබද්ධ වූ මේ පාලනය තුල මේ ගැටලු වලට විසඳුමක් ඔවුන්ට ලබා දෙන්න බෑ. ජනතාව උද්ඝෝෂණය කරනවා පාලකයන්ට ගෙදර යන්න කියලා. පාලකයෝ ඉඳගෙන අර්බුද තවත් වැඩි කරනවා. ඉතින් මේ ඒ අර්බුදයේ ප්‍රතිඵලයකට ශ්‍රේෂ්ඨ ගණනාවක ප්‍රතිඵලයකට තමයි මේක අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා තියෙන්නේ. අද අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට මේක යනවායි කියන්නේ පෑදිලියම දරුවන්ට බලපාන රටේ අනාගතයට මේක බලපාන. අද මේ ඉන්ධන අර්බුදය උන් නැති කරපු එකක්. මේක ඉන්ධන අර්බුදය ඇති වෙන්නේ හේතුව මොකද්ද? විනිමය අර්බුදය. අපි දන්නවා ප්‍රේෂණ එන්නේ නැහැ. බරපතල අර්බුදයක් රටේ තියෙන්නේ. එතකොට දැන් මේක ඇති කරපු එකක්. ඉතින් ඇති කරපු එකේ විපාක තමයි මේ දරන්නේ. ඉතින් අපිට අග්‍රාමාත්‍යවරයාම සඳහන් කරා එක අවස්ථාවක අපිට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක ගැන අවසාන ඉන්ධන නැව මේ එන්නේ. හැබැයි ඉන්ධන කිසිම රටක් ණයට දෙන්නේ නැහැ කිව්වා. එතකොට ඒ අර්බුදය තුළ රටේ ජනතාවට පැහැදිලි දැන් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද සෑම එකක්ම අපේ රටේ ඉන්ධන මත රැඳිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක දැන් මේක අධ්‍යාපනයෙන් මේක ගලව ගන්න හැකියාවක් තියෙනවා. මේ එන ඉන්ධන ටික මං හිතන්නේ අඩුම තරමේ ප්‍රමුඛතාවයක් ඇත්ත අධ්‍යාපන ළමයින්ගේ අධ්‍යාපන පද්ධතියට දෙන්න. අපි දන්නවා දැන් අද වෙනකොට ඔබ දන්නවද ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගේ ඇගේම්ටිය කරගන්න බෑ ඉන්ධන අර්බුදයත් එක්ක. අද ගුරුවරු පාරට බෑලා උද්ඝෝෂණ කරන ඇගේ මධ්‍යස්ථානවල මොකක්ද ඉල්ලන්නේ? අපිට ඉන්ධන දෙන්න කියලා. ඇයි එන්න මේ ළමයිගේ ප්‍රශ්න පත්‍ර බලන්න. ඔබ දන්නවද පෞද්ගලික විභාග ගණනාවක 7 5ක මුදල් ගෙවලා නැහැ.
රුපියල් මිලියන 12000කට වැඩිය ගෙවන්න තියෙනවා ගුරුවරුන්ට. ඒ අතතුල තමයි අපි මේ අර්බුදය එන්නේ. ඉතින් මේ ළමයින්ගේ පැත්තෙන් ආණ්ඩුව මීට වඩා කල්පනා කළ යුතුයි කියලා අපි හිතන්නේ. අර්බුද ගැන කතා කරමු. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ජෝසප් ස්ටාලින් මහත්මයා දැන් අපිට බෑ ඉන්දියාවත් එක්කෝ චීනයත් එක්කෝ ජපානත් එක්කෝ රටක් එක්ක ගනුදෙනු කරලා මේගොල්ලොත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන තෙල් නැව් ගෙන්නන්න ප්‍රායෝගිකවම ඔබතුමන්ටත් බෑ මටත් බෑ ඒක අපේ රාජකාරිය නෙමෙයි. නමුත් ඔබතුමා ගුරු සංගමේ ලේකම්තුමා විදියට ඒ පිරිස ඇතුලේ මේ වපසරිය ඇතුලේ ඔබතුමාන්ට සැලැස්මක් නැද්ද? කොහොම වුණත් අපි අර්බුදයකට මුහුණ දීලා ඉවරයි. දරුවෝ දැන් ඔන්ලයින් අධ්‍යාපනයකට ගිහිල්ලා ඉවරයි. කොහොමත් දරුවන්ගේ අධ්‍යාපනය අතපසු වෙනවා එක පේනවා. පැහැදිලිව පෙනිපෙනි තියෙනවා. මේක ඇතුලේ අපිට තෙල් නැව් ගැන කතා කරන්න නැතුව ඉන්ධන ගැන කතා කරන්න නැතුව අතපසු වෙන දරුවන්ගේ අධ්‍යාපනය හදන්න වැඩපිළිවෙලක් සැලැස්මක් නැද්ද ඔබතුමන්ලා ගාව? ළමයාගේ අධ්‍යාපනය අතපසු කරලා තියෙන කවුද? ආණ්ඩුව. එතකොට දැන් මේකට සැලැස්මක් හදනවා කියලා කියන්නේ දැන් මේ කාල පරාසය ඉන්ධන ගෙන්නා ගැනීම ගැන කතා කරනවා හැරෙන්න ඉන්ධන ලබා දිය යුතුයි. නමුත් අපේ රට බරපතල ඉන්ධන අර්බුදයක ඉන්නේ. අපේ රටට ඉන්ධන නැහැ. මේ කාල සීමාවේ තියෙන වර්තමාන තත්ත්වය යථාර්ථය ඕකයි. ඉන්ධන ගෙන්වා ගැනීම හැර මේ වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපනය අතපසු වෙන කොටස් ටික අල්ලලා දෙන්න මොකුත් සැලැස්මක් නැද්ද? නෑ සැලැස්මක් තියෙනවා. අපි පැහැදිලිවම කියන්නේ මේ පාසල් වහන්න නැතුව පාසල් ඇරලා යන්න පුළුවන්. ඒ යන්න පුළුවන් ක්‍රමවේදය තමයි මම අර මුලින් කිව්වා වගේ ඒ පාසලට ප්‍රවේශ වෙන්න අවශ්‍ය පහසුකම් ලබා දීම. ඒක පාසල් වෑන් රථ වලට එන අයට ඒව පහසුකම් ලබා දීම. දැන් ඒව නැතුව යථාර්ථවාදී නෑ. දැන් ඔබ සඳහන් කරන ආකාරයේ විකල්ප අධ්‍යාපනයකට ඔන්ලයින් කියනවා. දැන් ඔබ දැක්කද දැන් පොදු ව්‍යාපාර පොදු ව්‍යාපාර කාරක සභාවේදී කෝපා කමිටුවේදී ඔබ දැකින්න ඇති පහුගිය දවස්වල ඔබ මාධ්‍ය ආයතනෙත් පෙන්වන්න ඇති අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලිවම කිව්වා මේ ඔන්ලයින් අධ්‍යාපනය හරියන්නේ නැහැ. ළමයි පාසලට එන්නේ බඩගින්නේ. මේක හරි ප්‍රශ්නයක් කියන කාරණාව අවධාරණය කරා. පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කිව්වා ඔන්ලයින් අධ්‍යාපනය හරියන්නේ නැහැ. ඔව් පහුගිය දවසක ගිය සමුළුවකදී පැහැදිලිව පෙන්වනවා කිව්වා මේ අධ්‍යාපනය හොඳින් තියෙන පින්ලන්තෙත් 60% තමයි ඔන්ලයින් සාර්ථක කියලා. ලංකාව අය ගත්තොත් අපි කොරෝනා වකවානුවේ අපි ඔන්ලයින් කරා. 35% තමයි ළමයි ඔන්ලයින් ප්‍රවේශ වුණේ. එතකොට දැන් මේක සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය පාසල් දින ගණනක් අපි පැවැත්වුවයි කියලා කියන්න මේ දිනවල පාසල් සමහර පාසල් ඇරලා තියෙනවා. දැන් අවුරුද්ද අන්තිමට ගියන මෙච්චර දින ගානක් පාසල් ඇරියා කියලා කියන්නේ. නමුත් ඇත්තටම භෞතිකව පාසල් අද විවෘත වෙන පාසල්වල අධ්‍යාපන කටයුතු ඔබ අපි හිතන ආකාරයෙන් සාර්ථක නැහැ කියලා ඔබට මම කියන්න කැමතියි. සාර්ථක නැහැ කියලා. ඔව්. මම ඊළඟට ඔබතුමාගෙන් අහන්න හිටිය ප්‍රශ්නේ ඒකයි. පාසල් සතියේ කාල සීමාවක් වහනවා කියලා බලධාරීන් සඳහන් කරත් ඇතැම් පාසල් වහලා තියෙනවා. ඇතැම් පාසල් අරින්න ඇතැම් පාසල් විවෘත කරන්නට උපදෙස් ලබා දීලා තියෙනවා. මේක කොහොමද දකින්නේ? මේක සාධාරණයි. ඇතැම් පාසල් විවෘත කරනවා. ඇතැම් පාසල් විවෘත නොකිරීම සහ කිරීම පිළිබඳව බලතල තවත් බලධාරියෙක්ට පවර්ලා තියෙනවා. කිසිම සැලැස්මක් නැහැ වගේ දෙයක් පේනවා. කොහොමද මේක දකින්නේ ඔබතුමා? දැන් ඔබ දන්නවා දැන් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් මුලින්ම මාධ්‍ය නිවේදන නිකුත් කළා සෙනසුරාදා. සමුදේ ඉඳන් පාසල් ග්‍රාමීය පාසල් සහ නාගරික ග්‍රාමීය පාසල් ආරම්භ කරනවා. නාගරික පාසල් වහනවා නගරාසන්න පාසල්. එතකොට ලංකාවේ පාසල් වර්ගීකරණය තුළ නාගරික පාසල් ග්‍රාමීය පාසල් කියලා කොටස් දෙකක් නැහැ. එතකොට දැන් මොන පදනමේව කිව්වද කියන ප්‍රශ්නේ අපිට තියෙන මොන පාසල් ඊළඟට තියෙන ප්‍රශ්නේ නාගරික පාසල් කිව්වත් දැන් අපේ වාර්තාකරුවන් අපිට අද උදෑසන සඳහන් කරා පුත්තලම ප්‍රදේශයේ තියෙන පාසල් ටිකත් අද විවෘත කරලා තියෙනවා කියලා. මොකක්ද මේ නාගරික පාසල් කියන්නේ? දැන් ඒක තමයි අපි දැන් ඊයේත් අධ්‍යාපන ඇමතිවරයාට අධ්‍යාපන ලේකම්ටලත් කිව්වා වයඹ පළාතේ තීරණය කරලා තියෙනවා සියලු පාසල් අරින්න. නැගෙනහිර පළාතේ තීරණය කරලා තියෙනවා සියලු පාසල් අරින්න. එතකොට දැන් නුවර සමහර කලාප 60 වගේ කලාප කාර්යාල මට්ටමේ සියලු පාසල් විවෘත කරලා තියෙන්නේ. එතකොට රේඛීය අමාත්‍යාංශ කියන නාගරික පාසලට එන්න බැරි නිසා අපි ප්‍රවේශ වෙන්න බැරි නිසා පාසල් වහනවා. මේ පළාත් මට්ටමින් තමයි මේව එක එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මෙතන දැන් තියෙන ප්‍රශ්නේ තමයි අද දවසේ ඒ කිව්වට ගුරුවරයාට ප්‍රවේශ වෙන්න බෑ. බෞද්ධරයක් ওই ප්‍රදේශවල ගුරුවරු වැඩ කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර වගේ ප්‍රදේශවල. අපි ගත්තොත් යාපනයේ ගත්තොත් උතුරු පළාත ගත්තොත් මේ විශේෂ මේ මන්නාරම මඩු ඒ වගේම මේ වවුනියාව ප්‍රදේශවලට එන්න ගුරුවරු උතුරු පළාතෙන් යාපනයෙන් එන්න විදියක් නැහැ. ඒත් ප්‍රවේශ වෙන්න විදියක් නැතුව රාජ්‍ය කියලා තියෙනවා කරගෙන යන්න බෑ ඉන්ධන අර්බුදයක් තියෙනවා කියලා. නමුත් පළාත් අධ්‍යාපන බලධාරීන් මොනවා හරි ක්‍රමයකින් ගුරුවරුන්ට එන්න කියලා පාසල් විවෘත කරලා තියෙනවා. මේක අන්තිම අසාර්ථකයි. අද දවසේ අපි දන්න පැමිණීම ඇටියට ගත්තොත් ළමයින්ගේ පැමිණීම අවම මට්ටමක තියෙන්නේ. මම හිතන්නේ අපි දැන් 140කටත් අඩු මට්ටමක තියෙන්නේ. ගුරුවරුන්ගේ පැමිණීමත් අඩුයි. ඒ අත්‍තරම දැන් ආණ්ඩුව මේක පවත්වාගෙන යන්න යන්නේ. අපි පැහැදිලිවම
පවත්තන්න එපා කියලා නෙමෙයි. යම් කිසි විදියක ඉන්දන සම්බන්ධ යම් වැඩපිළිවෙලක් හදලා ළමයින්ට ප්‍රමුඛතාවයක් දීලා පාසල් ටික කරගෙන යන්න කියලා අපි කියන්නේ. ඒ නැතුව පාසල් වහගෙන ඉන්න කියලා අපි කියන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් නැහැ. කෙසේ හෝ මේ දින ගාන කව වෙන වැඩක් තමයි මේ ආණ්ඩුව කරගෙන යන්නේ. ඒක අපිට තියෙන බරපතල අර්බුදය. ඒතර ඔබතුමා කියන්නේ මේ අර්බුද වලට තියෙන දැන් වර්තමානයේ දරුවන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නෙට එකම විසඳුම ආණ්ඩුව විසින් බලධාරීන් විසින් ඔබතුමාලට ගුරුවරුන්ට ඉන්ධන ලබා දීමද තියෙන එකම විසඳුම. ගුරුවරුන්ට මම කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පැත්තෙන් කතා කරලා. ගුරුවරුන්ට පමණක් නෙමෙයි දරුවන්ට ප්‍රවේශ වෙන්න. ඒ කියන්නේ පාසල් වෑන් රථවල දැන් අනිකුත් ළමයින්ට ප්‍රවේශ වෙන ඒ කියන්නේ ප්‍රමුඛතාවයේ දීලා ඉන්ධන ලබා දීලා ඔවුන්ට එන්න පුළුවන් පාසල ගෙන්න ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. දැන් මෙතනදී අපි දන්න ප්‍රමුඛතාවය දුන්නාම ඉතින් අතන පෙල් පෝලිං වල ගහමරා ගන්න යනවා. අපි ඒ ජනතාව ගැන අපිට ඉතින් බලින්න බෑ. මොකද ඒ ජනතාව පීඩනයකිනේ. නමුත් නිශ්චිත වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යවරයාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් රජයත් කළ යුතුයි කියලා අපි කියන්නේ. නමුත් අපි දැක්ක පහුගිය කාල සීමාව ඇතුලේ ප්‍රවාහන අමාත්‍යාංශය එකතු වෙලා මේ පොදු ප්‍රවාහන සේවාව යාවත් කාලින කරන්න අලුත් වැඩපිළිවෙළ වල ටිකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ දේවල් ටික පාවිච්චිට ගන්න බැරිද? පාක් ඇන්ඩ් ඩ්‍රයිව් කියලා ක්‍රමයක් හඳුන්වලා දුන්නා. අලුත් වැඩපිළිවෙළ වල ටික හඳුන්වලා දුන්නා. සාධනීය නැත්ද? මේවට අපිට hina යනවා. ඇත්තටම දැන් මෙතන අපි දැක්ක බන්දුරගොඩ ඇමතිවරයා දැන් ඔය පාසල් බස් වල තියලා පිටපටිත් කියපුවා මම අපි දැක්කාර මේ කොට්ටාවේ මේ ඇත්තටම ප්‍රායෝගිකව දැන්ට මුණ දෙන යථාර්ථයට මුණ දීමයි කළ යුතු දේ. දැන් මෙතන දැන් මේ ඔය අර දීර්ඝ කාලින සැලසුම් නෙමෙයි අපිට දැන් මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ. මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ දැන් මුණ දෙන දැන් ක්ෂණිකව මුණ දෙන අර්බුදයට පිළියම්. එහෙම නැත්නම් දීර්ඝ කාලිනව මේව සැලසුම් කරනවා කියලා මේගොල්ලන්ට කියන්නයි තියෙකුත් නෑ. මේ ආණ්ඩුව අඩු ගානේ මාස 2ක් 3ක් තියෙයි දන්නෙත් නෑ. ඉතින් මේ දීර්ඝ කාලින සැලසුම් නෙමෙයි අදන්න ඕනේ. දැන් වර්තමානයේ මේ කඩාවැටෙන අධ්‍යාපනය ගොඩ ගන්න රට ගොඩ ගන්න වැඩ පිළිවෙලක් තමයි අවශ්‍ය වෙන්නේ. මේවා මේ නිකම් පුහු කතා වුවට අපිට වෙන කියන්න දෙයක්වත් නැහැ ඇත්තටම. නමුත් අපි දැක්ක අද දවසේදීත් 50% පමණ ප්‍රායෝගිකව මේ සංඛ්‍යාව වෙනස් වෙන්නට පුළුවන්. 50% පමණ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙනවා කියලා අපි දැක්ක චක්‍රාලයකක් නිකුත් කරලා තියෙනවා. සාමාන්‍ය අපිත් පාරේදී දැක්ක යම් තාක් දුරකට මේ බස් රථ ක්‍රියාත්මක වෙනවා අඩුවක් තියෙනවා. මේ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න බැරිද ගුරුවරුන්ට සහ පාසල් යන දරුවන්ට? දැන් ඇත්තටම දැන් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන වඩා හොඳයි. පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත්ව දුවනවායි කියලා දැන් ඔබ සඳහන් කරානේ. දැන් පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත්ව දුවනවද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. දැන් ඇත්තටම අපි ගත්තොත් දැන් ඔය ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වෙන්නත් ඕනේ. ප්‍රවේශ වෙනාද ප්‍රධාන මාර්ගයේ බස් රථ දකි අපි කවුරුත් දකින්නේ. ඒක නිසා මේ පොදු ප්‍රවාහන සේවා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා නම් ඔබ සඳහන් කරන ආකාරයට අද ඇයි සති දෙකක් රජයේ කාර්යාල වහන්නේ? මේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ආණ්ඩුවම තීරණය කරලා තියෙන්නේ. ඒක නිසා අපි කියනවා පැහැදිලිවම පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් වෙන්න නම් ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඒක නිසා ඒකට අවශ්‍ය සැලැස්මක් හදන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඕන සැලැස්මක් ඇදුවට කිසිම තේරුමක් නැහැ. ඔබටත් වෙන්නේ ඉන්ධන පොලිමේ ඉඳ එම වුණොත් ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ අර්බුදයට විසඳන්න පුළුවන් ක්‍රමවේදයක් අදන්න මේ ආණ්ඩුවට බෑ. අපි දැන් මේ සාකච්ඡාව මම කැමති මෙහෙම තැනකට අරගෙන එන්න ජෝසප් ස්ටාලින් මහත්මයා. අපි පිළිගමු ඔබතුමා කියන විදියට සැලැස්මක් හදන්න ආණ්ඩුවට බෑ. ආණ්ඩුවට බෑ. පිළිගන්නවා. මම පිළිගන්නවා 100% ආණ්ඩුවට බෑ කියලා ඔබතුමාත් එක්කම එකඟ වෙනවා. එතකොට ආණ්ඩුවට බැරි නම් අපේ රටේ අර්බුද විසඳන්නත් ආණ්ඩුවට බැරි නම් අපේ රටේ අදත් ඉන්ධන අර්බුදේ තියෙනවා, හෙටත් ඉන්ධන අර්බුදේ තියෙනවා, අනිද්දාත් තියෙනවා. මේ ආණ්ඩුව යනකම්ම අපේ රටේ ඉන්ධන පොලින් ටික ඉවර වෙන්නෙත් නැහැ, ගෑස් පොලින් ටික ඉවර වෙන්නෙත් නැහැ. හැබැයි එහෙමයි කියලා අපිට දරුවන්ගේ අධ්‍යාපනය නවත්තන්න බෑනේ. අපිට තියෙන එකම ක්‍රමය ඔන්ලයින් ක්‍රමය නම් අපි මේ ඔන්ලයින් ක්‍රමය ඇතුලේ දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා ටික මේක දියුණු කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ නැද්ද ආණ්ඩුවට බැන බැන අයින් නැතුව? පැහැදිලිවම දැන් ඔබ සඳහන් කරන ආකාරයේ ඔන්ලයින් ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක වුණා කොරෝනා තත්ත්වය තුල. ඉතින් ඒ තත්ත්වය තුල මීට වඩා වැඩි කාලයක ක්‍රියාත්මක වුණා. ඒක අසාර්ථකභාවය අපි කවුරුත් දැක්කා. ඒක නිසා තමයි තියෙන ප්‍රශ්නය අසාර්ථකභාවය වැඩි නම් අපිට ඒ ප්‍රශ්නේ निराකරණය කරගෙන එතනට මොකක් කර පිළියමක් යොදන්න බැරිද? ඒක අසාර්ථක වෙනවා නම් ඒ ක්‍රමය සාර්ථක කරගන්න පිළියමක් යොදන්න බැරිද අපිට? නෑ ඇත්තටම දැන් ඒක සාර්ථක පිළියමක් යොදන්න බෑනේ. ළමයින්ට ඩේටා දෙන්න පුළුවන්ද? දෙමව්පියන්ට පුළුවන්ද දැන් මේ වෙලාවේ දෙමව්පිය මුණ දෙන ආර්ථික අර්බුදය තුල ඩේටා වලට වියදම් කරන්න සල්ලි දෙන්න පුළුවන්ද මේ වෙලාවේ? ඉතින් ඒවට අපිට සහන ලබා දෙන්න පුළුවන්. මම කියන්නේ දෙන්න බෑ. අද දෙන්න පුළුවන්. මම කියන එක තමයි ඔබතුමාලා ගිහිල්ලා ආණ්ඩුවත් එක්ක තර්ක කරලා ඉන්ධන ඉල්ලනවා වෙනුවට ඒ වගේ දේවල් ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ දැන් අදිස්සිය දෙන්න පුළුවන්ද? ඒගොල්ලන්ට දැන් අවශ්‍ය කරන මේ උපහාංග දෙන්න පුළුවන් දැන් අදිස්සිය පාසල් වෙව්වයි කියලා. අදේට දැන් අපි දන්නවා දැන් කොරෝනා තත්ත්වය තුල දැන්
ඇතිවෙච්ච අර්බුදය තුළ මේ ඔන්ලයින් අසාර්ථක නම් ඉදිරියේ එවැනි අර්බුදකාරී වාතාවරණයකට සූදානම් වෙන්නවත් තිබුණානේ. ඒ මොහොත් තුනේ නෑනේ ආණ්ඩුවක් යටිට. ඒක නිසා දැන් මේ මොහොතේ ක්ෂණිකව ඔබ කියන කාරණා ප්‍රායෝගිකව කරන්න බෑ. ක්ෂණික කළ හැකි කාර්යය තමයි පාසල් විවෘත කිරීම. අපි ගුරුවරු යටිට අපි කියන විවෘත කරන්න. අපි පාසල් වහන්න කියනවා නෙවෙයි. විවෘත කරන්න විවෘත කරලා ඒ අවශ්‍ය සම්පත් අවශ්‍ය දේවල් ලබා දෙන ක්‍රමවේදයක් යටිතල පහසුකම් හදන්න කියලා අපි නිරන්තරයෙන්ම ආණ්ඩුවට කියන්නේ. අපි කතා කරන්නේ දරුවන්ගේ අනාගතය පිළිබඳව. අදත් සතිය කාල සීමාවක් දිවයිනේ බොහෝ දරුවෝ තමන්ගේ නිවසේ සිට අධ්‍යාපනය හදාරනවා. අධ්‍යාපනය හදාරනවද හදාරන්නට පුළුවන් වටපිටාවක් ඔවුන්ට තියෙනවද කියන තැන තවත් ප්‍රශ්නාර්ථයක් මතුවලා තිබෙනවා. කතා කරමු මේ පිළිබඳව මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරන්නේ රටේ අනාගතය පිළිබඳව, දරුවන්ගේ හෙට දවස පිළිබඳව. අර්බුද එක්ක දරුවන්ගේ අධ්‍යාපනයට නැවතත් ප්‍රශ්නාර්ථ ලකුණක් මතුවලා තියෙද්දී ඔවුන්ගේ අධ්‍යාපනය නැවතත් පාසල් වලට යන්නේ නැතුව භෞතික ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීම සීමා වෙලා තියෙද්දී අද අපි කතා කරන්නේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ලේකම්තුමා එක්ක අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ අපි මොනවද ගන්න ඕනේ විකල්ප ක්‍රියාමාර්ග කියන තැන. මම කැමතියි සාකච්ඡාව මේ වගේ තැනකට අරන් එන්න. අපි දැක්කම අද ශ්‍රී ලංකාවේ ජනතාව යම්තා දුරකට බලධාරීන්ට පාලනය කරන අමාරු තත්වයකට අපේ රටේ ජනතාව නිර්මාණය වෙලා තියෙනවා. අපි දැක්කා ඉන්ධන හලකට ගියත් පොලිසියටවත් යුද හමුදාවටවත් පාලනය කරන්න බැරි තත්වයකට අද ජනතාව පත් වෙලා තියෙනවා. එතකොට අද අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය යම්තාක් දුරකට ඔන්ලයින් ක්‍රමයකට සීමා වෙලා තියෙනවා. ඔබතුමා කියනවා පුන පුනා කියන මේක ප්‍රායෝගික නැහැ කියලා. එතකොට රටේ බලධාරීන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය යම්තාක් දුරකට අතහැරලා තියෙනවා වගේ අපිට පේනවා. එතකොට මේ ක්‍රමවේදය ඇතුලේ දරුවන්ට හරියටම තමන්ගේ ආකල්ප ටික කුසලතා ටික අධ්‍යාපන පැත්තකින් තියමු, දැනුම පැත්තකින් තියමු, ආකල්ප ටික කුසලතා ටික දෙන්න බැරුව ගියොත් මීට අවුරුදු 5 6 7 8 9 10කට පස්සේ එන පරම්පරා 2 3 වෙද්දී අපේ රටේ සමාජය මීට වඩා ගොඩාක් දරුණුවේ නේද ජෝසප් ස්ටාලින් මහත්මයා? පැහැදිලිවම දැන් ඔබ සඳහන් කරනවා වගේ දැන් ඔබ නිරන්තරයෙන්ම ඔන්ලයින් ගැන කතා කරන තමයි තව කෙටි දෙයක් කියන්න ඔබට. ඒ කියන්නේ දැන් ඔන්ලයින් වලට ප්‍රවේශ වෙන්න පුළුවන් මේ රටේ යම්කිසි විදිහක පහසුකම් සහිත වරප්‍රසාදලත් පවුල්වල දරුවන්ට සහ යම්කිසි මට්ටමකට ආර්ථික හැකියාවක් තියෙන අයට අපි දන්න පරිදියේ තමයි අතිවිශාල ප්‍රමාණයක් ඉන්නේ රටේ ජනතාව බිම් මට්ටමින්. ඉතින් ඔවුන්ට මේ ප්‍රවේශ වෙන්න විදියක් නැහැ. ඒක නිසා තමයි අපි නිරන්තරයෙන්ම මේකම නෙමෙයි එක විසඳුම කියලා කියන්නේ. ඒ වගේම ඔබ සඳහන් කරපු ආකාරයට ජනතාව දැන් අද ඉස්සරහට වෙලා තියෙනවා. ඒ වගේම ඔබට සඳහන් කරන තව කරුණක් තියෙනවා. අද වෙනකොට ඔබ දන්නවද දන්නේ රටේ පාසල් පද්ධතියේ ක්‍රියාත්මක වෙන ලක්ෂ 12ක් ළමයි සඳහා පෝෂණ ව්‍යාපෘතිය. අද ව්‍යාපෘතියත් නතර වෙලා තියෙන්නේ. ඒ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නෙත් ඒ පෝෂණ සපයන එක්කෙනාට රුපියල් 30යි ගෙවන්නේ. ඒක කැම්ප් වේලකට. ඒ සපයන්නේ සමෘද්ධිලාභියෙ. ඔවුන්ට මේක දරා ගන්න බෑ. ඔවුන්ට අද වෙනකන් එසදා මුදල් ගෙවලා නැහැ. ඉතින් අද පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ සමහර දරුවෝ පාසල් ආවේ මේ කැම ටික කන්න. නමුත් ඒකත් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල විශේෂයෙන්ම රටේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරා ළමයි ගත්තොත් අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 5 දෙනෙක්ගෙන් දෙන්නෙක් මන්ද පෝෂණ තත්ත්වයක ඉන්නේ කියලා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෑතක නිකුත් කරපු වාර්තාවක ලංකාවේ ජනගහනයේ 86ක් ප්‍රතිමත්ත පෝෂණය ගන්න නැහැ කියන එක තමයි උන් සඳහන් කරේ. ඒතර මන්ද පෝෂණ තත්ත්වයක් රටේ නිර්මාණය වෙමින් තියෙනවා. දැන් එතකොට අපි හාන්නේ මෙච්චරයි. ඉදිරියේදී අපි දන්නවා දරුවෙක්ගේ මොළය වර්ධනය වෙන්නේ කුසේ පිළිසිඳගත්දා සිට අසර පාදක්වා සිට 80ක් මොළේ වර්ධනය වෙනවා. එතකොට මේ කාල සීමාව තුළ පෝෂණ උණතාවයක් මේ අර්බුදය තුළ නිර්මාණය වෙනවනම් ඒ අවවර්ධිත ඥානයක් සහිත දරුවනේ දෙන්න බර මම ඔතනට ආවේ සඳහන් කර අනාගතය ගැන. ඒක මම කිව්වේ. එතකොට අපිට අනාගතේ අපිට පාසල් වලට එන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෝද එන්නේ. ඒත් මේක බරපතල ප්‍රශ්නයක්. ඔබ දන්නවද දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙ ඉඳන් මේ මොනවද මේ ත්‍රිපෝෂ දෙන්නේ. දරුවන් ත්‍රිපෝෂ දැන් අපි දන්නවනේ දැන් පෝෂණ සඳහා මේ ත්‍රිපෝෂ දෙන්නෙත් නැහැ. එතකොට දැන් එක පැත්තකින් ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ එක පැත්තකින් මේ ආකාරයෙන් අධ්‍යාපන නොලැබීම සහ අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්න තමයි ළමයින්ගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය. අද පවා දරුවෝ පාසල් නොහෙන්න එක හේතුවක් තමයි පෝෂණය. තමන්ට කණ්ඩ නැත්තම් එන්න බෑ. අපිට සමහර ගුරුවරුන්ට හම්බෙලා තියෙනවා සමහර දරුවෝ දිග්ගටම කන්නේ කොස්සා දෙන. හරි? එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් පාලකයන්ට මේවා පේන්නේ මේ හැබැයි ඔබ සඳහන් කරපු වගේ අනාගතේ තමයි අපිට මේක එන්නේ. දැන් මේ එක පැත්තකින් අධ්‍යාපනයේ අයිමි වීම අපිට විෂයමාලාව ආවරණය වෙන්නේ ඒ ළමයාගේ. අපි තම 7 8 9 අවුරුදු 3 විෂයමාලාව නිවැරදිව ආවරණය වෙලා නැත්තම් ඒක ආවරණය වෙන්නේම නැහැ.
ඊළඟට දැන් අනිත් පැත්තෙන් පෝෂණ උන්නතාවයක් කරනවා ඒක ප්‍රශ්නයක්. ඒ නිසා අනාගතේ බරපතල අර්බුදයක් නිර්මාණය වෙනවා දරුවෝ තුල. ඒක නිසා මේ අනාගතයේ මේක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා මේවට පිළියම් ගැනීම පාලකයන්ගේ වගකීමක් අපි දැක්කා. යුනිසෙෆ් ආයතනයේ ලංකාවට පෝෂණය සඳහා ආධාර අත්‍යවශ්‍ය රටක් ඇට්ටත් කියලා දෙනවා. ඒක නිසා මේ වගේ අර්බුදයක් තමයි මේ පාලකයෝ නිර්මාණය කරලා තියෙන අනාගතයට අදාළව. ජෝසප් ස්ටාලින් මහතා නමුත් අපි දැක්ක පහුගිය කාල සීමාව ඇතුළේ රජය යම් යම් සාධනීය වැඩපිළිවෙළවල් ගන්න උත්සාහ දරන ආකාරයක් අපි දැක්කා. ළඟම පාසල ගාව ඉන්න ගුරුවරු ටික ගෙන්නන්න උත්සාහ කරලා ඒ වගේ වැඩපිළිවෙළවල් හදන්න අපි දැක්ක උත්සාහ ගන්නවා. ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔබතුමා දන්නවා ඒක හොඳ ආකාරයෙන්ම. එතකොට එහෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරද්දී එතකොට ප්‍රවාහන ගැටලුව ඔබතුමා කියන විදිහට ලොකුවට බලපාන්නේ නැහැ නේ ගුරුවරයෙක්ට පාසල ළඟම නම් සමහරලාවට ජාතික පාසලකට යනවට වඩා ගමේ පාසලට ගුරුවරයාට යන්න ළඟයි නම් පයින් වුණත් යන්න පුළුවන්. මේ වගේ දුරක් තියෙන. එතකොට මේ වගේ වැඩපිළිවෙළවල් තුලින් ඔය කියන ප්‍රශ්න ගොඩක් මග අරනවා නේද? මේවා ආණ්ඩුව විසින් කරපු හොඳ දේවල් නේද ඇත්තටම? නෑ. දැන් මේවා යෝජනා විතරයි. ඇත්තට මේවා ඇත්තටම හොඳ යෝජනා. මේවා යෝජනා විතරයි ක්‍රියාත්මක වුන්නේ නෑ. ඇත්තටම ඔබ දන්නවා දැන් ඔබත් ප්‍රායෝගිකව අත්විඳිනවා ඇති ලංකාවේ පාසල් 10175ක් තිබ්බට ලංකාවේ සමස්ත ජනතාවම උත්සාහ කරන්නේ ලංකාවේ පාසල් 36කට තමන්ගේ දරුවෝ දාගන්න. ඒ කියන්නේ ලංකාවේ පාසල් පද්ධතිය තුළ පිළිගැනීම් වෙනස්. අපි ගත්තොත් 1943 කන්නංගර ප්‍රතිසංස්කරණ වල කියපු දේ තමයි අධ්‍යාපනයේ සම අවස්ථාවක් ඇති කරන්න කියලා. අධ්‍යාපනයේ සම අවස්ථාවක් ඇති කරලා තිබ්බනම් අද වෙනකොට මේ විෂමතාවය නිර්මාණය වෙන්නේ 1943 ඉඳන්ම අපිට බැරි වුණා මේ සම අවස්ථාව නිර්මාණය කරගන්න. එතකොට දැන් අපි දකින දේ තමයි මේ විෂමතාවය ඉවර කරලා තිබ්බනම් සෑම පාලකෙක්ම මේ විෂමතාවයේ පද්ධතිය තුළ ඉවර කරලා තිබ්බනම් ආසන්න පාසලට තමයි දරුවා යවන්නේ දෙමව්පියෝ. ඒ ආසන්න පාසලට ගුරු හිඟයක් නැතුව ගුරුවරු යවන්න තිබ්බ පාලකයින්ට. හැබැයි ඒව කෙරුන්නේ නැහැ. ඒව කරලා තිබ්බනම් ඇත්තටම මේ වගේ අර්බුදයක් නිර්මාණය වුණත් ගමේ ඉස්කෝලේට අපි දන්නා පිටරටවල වල ඉස්කෝල වලට වැඩි ප්‍රාථමික අධ්‍යාපනය ආසන්න පාසල් ලබන්නේ අපිට තොරතුරු වලට අපි කවුරුත් දන්නවා ආසන්න පාසලට යන්නේ. එතකොට ආසන්න පාසල පිළිගැනීමක් රහිත පාසලක් නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා මේ පාසල් ඔය ප්‍රාථමික පාසල් අලුතෙන් නිර්මාණය කරන්න පාසලික පාසල් හදන්න ලොකු දේවල් අවශ්‍ය නැහැ. ලස්සන පින්තාරු කරපු ලස්සන ගොඩනැගිලි ටිකුයි හොඳ පුහුණු ගුරුවරු ටිකුයි හිටියම ඇති. ඒ වගේ සරල ක්‍රමවේදවලින් මේ පාසල් ගොඩනගන්න තිබුණා. හැබැයි ඒක එකක්වත් කරේ නැහැ. සියලු දෙනා කලේ මේ පවතින ක්‍රමේ ශක්තිමත් කිරීම ඒ තුල මේ වගේ අර්බුදයක් ආවම සියලු දෙනාට යන්නේ නැහැ මන් නැති වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද විසඳුම් ගෙනාවට ඒවා ක්‍රියාත්මක කළේ නැහැ. ඒවා නිකන් හුදු යෝජනාවට පමණයි තිබ්බේ. නමුත් ඒ යෝජනා ඇත්තටම හොඳ යෝජනා නේද? ක්‍රියාත්මක වුණා නම් ඒවා සාධනීය ක්‍රියාත්මක වෙනවා නම් ඒවා සාධනීය යෝජනා නේද? ප්‍රශ්න ගොඩකට පිළිතුරු හොයන්න පුළුවන් නේද? ඒ තුලින් ළඟම පාසලින ගුරුවරුන්ට ළඟම පාසලට යන්න දුන්නාම ප්‍රශ්න ගොඩක් විසඳනවා නේද ඇත්තටම? ඔබ සඳහන් කරන ආකාර ළඟම පාසලට ළඟම ගුරුවරුන්ට යන්න විදියක් නැහැ. මොකද දන්නව අපි ගත්තොත් ලංකාවේ දිස්ත්‍රික් අනුව අධ්‍යාපනය ලබා ගැනීම තියෙන බරපතල විෂමතාවයක් තියෙන ගුරුවරු බහුතරයක් ඉන්නේ බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ අධ්‍යාපනය දියුණු ප්‍රදේශවල තමයි ගුරුවරු ඉන්නේ. ඇත්තටම ඒක වැරදි තත්ත්වයක්. ඔවුන් තමයි මේ දුෂ්කර සේවාවන්ට යන්නේ. අපි ගත්තොත් නගර ආශ්‍රිත ගුරුවරු තමයි ග්‍රාමීය පාසල්වල ගිහිල්ලා උගන්වන්නේ. එතකොට දැන් ඒක නිසා දැන් ගොඩාක් වෙලාවට ඒ ගුරුවරුන්ට වෙලා තියෙනවා දැන් ගිහිල්ලා ඈත ප්‍රදේශයක සේවය කරන්න. ඒක නිසා මේවා දැන් ගුරුවරු ස්ථානගත කිරීමේදී නව පත්වීම් ලබා දීමේදී යම්කිසි විදියක මේ දුෂ්කර පාසල් අඳුනගෙන ඒ දුෂ්කර පාසලට පත්වීම් දීලා ඒ පාසල් ගොඩනැගීම සඳහා වැඩ පිළිවෙලක් ඇදෙනවා නම් මේ ඇත්තටම මේ අධ්‍යාපනය දියුණු කරන්න තිබා දැන්වත් පාලකයෝ තමන් ගෙන ආපු යෝජනා ක්‍රියාත්මක තලයට ගේනවා. අපි දැක්කම මේ ආණ්ඩුවම මොවුනුත් සඳහන් කරා විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනවා කියලා විභාග වෙනුවට නිපුණතා පාදක අධ්‍යාපනයක් ගේනවා කියලා විවිධ දේවල් කිව්වා. එකක්වත් ක්‍රියාත්මක කරේ නැහනේ. ඒගොල්ලෝ කරන්න ගියේ ජාතික පාසල් 10ක් හදන එක. තවත් විෂමතාවය නිර්මාණය කරන්න තමයි ආණ්ඩුව සූදානම් වුණේ. ඇත්තටම ගෙනාපු සැබෑ විසඳුම් වෙනුවට ජනප්‍රිය විසඳුම් තමයි හැමදාම අධ්‍යාපන පද්ධතිය තුළ ගෙනල්ලා තියෙන්නේ. තොර ජෝසප් ස්ටාලින් මහත්මයා දැන් මේ සාකච්ඡාව පටන් ගත්ත තැන ඉඳන්ම මම ඔබතුමාට කියනවා අපිට මෙහෙම කරන්න පුළුවන් නේද මෙහෙම කරන්න පුළුවන් නේද කියලා යම් යෝජනා මම ඉදිරිපත් කරනවා. ඔබතුමා මේ හැම යෝජනාවකට නෑ මෙහෙම කරන්න බෑ කියලා කියනවා. ඇත්තටම ඔබතුමා කියන තරමටම අගාධයකට අපි ඉන්නේ. මේ වෙලාව අපිට කරන්න කිසිම දෙයක් නැද්ද? පැහැදිලිවම දැන් මම මේ කතා කරන යථාර්ථයකට මේ යථාර්ථය මම ඔබට කියන්නේ. මොකද අපි පද්ධතිය අත්විඳින නිසා මේක කියන්නේ. ඇත්තට ඔබ දැන් අපි ගත්තොත් දැන් ඔබ දන්නවා දැන් අද මේ පාසල් විහුවේ තුල යම් විදියකට වෙනස්කම් කරන්න ඕනේ නම් රැඩිකල් වෙනස්කම් ටිකක් කරන්න තියෙන. එකක් තමයි ප්‍රධාන දේ මේ වර්තමාන ආණ්ඩුවත් කිව්වා ඒකට මේගොල්ලෝ
දැන් වර්තමාන අධ්‍යාපන ඇමති වෙලා හිටපු සුසිල් ප්‍රේමජයන්ත ඇමති වෙලා හිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇමති වෙලා. ඔවුන් ගෙනාවා මේ තරඟකාරී විභාග ක්‍රමය නැති කරන්න. ওই තරඟකාරී විභාග ක්‍රමය නැති කරලා නිපුණතා පාදක අධ්‍යාපනයක් ගෙන විවිධ දේවල් යෝජනා කරා. මීට කලින් හිටපු අක්ල විරාජ් කාර්යවසම් ඇමති වෙලා යහපාලන ආණ්ඩුව කාලෙ තුලදී ඔව් ළඟම පාසල හොඳම පාසලක ව්‍යාපෘතියක් ගෙනල්ලා ඒ අරාල පාසල දියුණු කරන්න කියලා ගෙනාවට ඒ ළඟම පාසල හොඳම පාසල නෙමෙයි ඒගොල්ලෝ කරේ. ඒගොල්ලෝ කරේ තියෙන පාසල් සංවර්ධනය කිරීම තමයි කරේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් මම මේ හැම වෙලේම නිෂේධනාත්මකව කතා කරන්නේ කියලා ඔබ ඒක ප්‍රකාශත් කළා. ඒමනේ මම කියන්නේ. දැන් අපි සංවිධානයකට අපි වගකීමෙන් කියන්නේ මේවා අවංකව කරන්න කියලා. දැන් මේ ගෙනාපු යෝජනා අවංකව කරලා තිබ්බනම් අපි දෙන්නල මෙතන වාඩි වෙලා මේවා කතා කරන්න හේතුවක් නිර්මාණය වෙන්නේ නැහැ. අවංකව කරලා තිබ්බනම්. මේගොල්ලෝ මේක අවංකව කරේ නැහැ. මේගොල්ලෝ අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය ආකාරයෙන් වෙන් කරේ නැහැ. ඒව කරලා ඒව කරන්න තිබ්බනම් මේ නිදහස් අධ්‍යාපනය මිට වඩා ශක්තිමත් වෙනවා. ඉතින් ඒක කරේ නැති නිසා තමයි මම කිව්වේ යෝජනා ගෙනාවා ඒව ක්‍රියාත්මක කරේ නැහැ. ඔබ බලන්න ජාතික අධ්‍යාපන කොමිසමට ගිහලා ඒ ප්‍රධානීන් එක කතා කරලා බලන්න මොනතරම් සාධනීය යෝජනා තියෙනවද කියලා. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අපිට අලුත් යෝජනා අවශ්‍ය නැහැ. 1991 අපිට ඇදුවා අධ්‍යාපන කොමිසම. මේ කොමිසම ඇදුවේ මොකටද? 1988-89 කාලේ තරුණ කැරැල්ලක් ඇති වුණා. ඒ තරුණ කැරැල්ලේදී තරුණ අසහනය පිළිබඳ කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ පැහැදිලිව තීන්දුව ගත දෙයක් තමයි මේ තරුණ කැරැලි වලට හේතු වුණේ අධ්‍යාපනය කියලා. ඒක නිසා වුන් ස්ථාවර අධ්‍යාපන කොමිසමක් යෝජනා කළා. ඒ අනුව 1991 අධ්‍යාපන කොමිසමක් ඇදුවා. අද කොමිසම ගෙනාපු යෝජනාකෝ ඒව ක්‍රියාත්මක වෙලා තියෙනවද? කොමිසම මොනතරම් යෝජනා ගෙනවද? ඒකත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ දේශපාලකයෝ ගේන යෝජනා. හැම වෙලේම අධ්‍යාපන ඇමතිවරයෙක්පත් වුණාම එයාට අවශ්‍ය දේ තමයි යා කරන්නේ. එයාගේ නම ගෙනියන්න. ඒක නිසා මේ කොමිසම් අපරාධ සුදුවලි වගේ අපි නඩත්තු කරන්නේ. ඒකයි මේ මම මේ කියන්නේ. නැතුව මේ ඔබ සඳහන් කරන ආකාරයට මම මේ අනිත් පැත්තටම කතා කරනවා නෙවෙයි. ඉතින් ඇත්තට මේ යථාර්ථය පෙන්වා දීමත් අපේ වගකීමක්. ඔයක අපි කොහොම කරත් මේ හැමදේම අපි සාරාංශගත කරන්නට ඕනි, සාන්ද්‍රගත කරන්න ඕනි අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට, දරුවන්ගේ අනාගතයට. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ තියෙන ප්‍රශ්න ඇතුළ ඔබතුමා කියනවා පාසල් වහන එක හරි නෑ, පාසල් අනිවාර්යයෙන්ම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට ඔබතුමා කොහොමත් විරුද්ධයිනේ. අපිත් පිළිගන්නවා ප්‍රායෝගිකවම විරුද්ධයි කියලා. නෑ මම කියන්නේ ආකල්ප කුසලතා ටික දියුණු කරන්න බෑ. නෑ විරුද්ධයි කියලා කියන්නේ ප්‍රායෝගික තලයේ මේක දැනට ලංකාවේ ක්‍රියාත්මක කරන්න තියෙන භෞතිකව අපහසුතා ගණනාවක්. ඒක තමයි මම කියන්නේ පෞද්ගලිකවම අර අපහසුතා ගණනාවක් තියෙනවා. ෆින්ලන්තේ වුණත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සාර්ථක වුණේ නෑ. ලේබල් කරලා හරි භෞතිකවම මේක ක්‍රියාත්මක කරන්න අපහසුයි කියන ලේබල් එක මම දෙන්නම් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට. මේ ලේබල් එක ගන්න ඔබතුමාට නෙමෙයි අමාරුයි. එතකොට එහෙමනම් මේ වෙලාවේ දරුවන් පාසලට ගෙන්වා ගැනීම අපි සිදු කළ යුතුයි. හැබැයි දරුවන් පාසලට ගෙන්වා ගැනීම සඳහා බාධක කීපයක් තියෙනවා. අපි පහුගිය කාලේ දැක්ක ඔබතුමන්ලත් වැඩ වර්ජන කරනවා. ඔබතුමන්ලත් එතකොට දරුවන්ව පාසලට ගෙන්වා ගැනීමට යම්කිසි බාධකයක් විදිහට කටයුතු කරා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? ඇත්තටම අපි වැටුප් විෂමතා සඳහා අරගලයක් කළා. මේ අරගලය කළේ අපි ඇත්තටම පාසල් වහලා තියෙන වෙලාවේ. අපි කරේ ඔන්ලයින් කටයුතු වලින් ඉවත් වීම පමණයි. අපි පාසල් විවෘත කරාට පස්සේ අපි ප්‍රාථමික පාසල් විවෘත කරපු අවදියේ දින දෙකක පාසල් වර්ජනයක් කරලා මිසක් අපි පාසල් වල වැඩ වර්ජනයක් කරේ නැහැ අපි. අපි අන්තිමට අපේ අරගලය කරේ දෙමව්පියොත් එක්ක. ඔබ දකින්නේ නැති අපි පාසලේ දෙමව්පියොත් එක්ක තමයි අපි ඊළඟ අරගලය කරේ. අපි උගන්වමින් තමයි අපි අරගලය කළේ. ඉතින් අපි අර ඔන්ලයින් ක්‍රියාවලියෙන් තමයි අපි ඉවත් උනේ. ඉවත් වෙලා අපි අපේ අරගලය අපි කරේ. නමුත් ඒ පාසල් වහන්න අපි කටයුතු කරේ නැහැ. ඔන්ලයින් අධ්‍යාපනය හෝ නැවැත්වීමක් සිදු කළා. අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්ලයින් අධ්‍යාපනය තමයි අපි නතර කළේ. නතර කරලා අපි කිව්වා මේ අපි ඉල්ලීම් ලබා දෙන්න කියලා. මේක කරලා මේක ප්‍රායෝගික නැහැ කියන කාරණාවත් එක්ක. ඉතින් ඒක නිසා සමහරවිට පැවති ආණ්ඩුව ඉතින් අපි මේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරාය මේ දේවල් කරාය කියලා කිව්වට ඇත්තටම අපි පාසල් වැව්වේ නැහැ. පාසල් වහන්න නැතුව තමයි අපි අපේ සටන ගෙඩි ගියේ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. නමුත් ඒ වගේම අපි මුහුණ දීපු කාරණේ තමයි ප්‍රායෝගිකව මේ කාරණේ ගැන කතා කරොත් දරුවෝ පවා චෝදනා කරා ඒ ලෙවල් විභාගයට තව සති කිහිපයක් තෙදී මාස කිහිපයක් තෙදී ඇයි ගුරුවරු මේ ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් අයින් වෙන්නේ කියලා. එතකොට එතනත් ඔබතුමාලා අද ඉන්ධන ප්‍රශ්නෙට චෝදනා කරනවා. එතකොට ඔබතුමාලගෙත් වැරද්දක් තියෙනව නේද ගුරුවරු විදිහට අතේ? නෑ පැහැදිලිවම අපි විභාග සම්බන්ධයෙන් අපිට ඒව චෝදනා කරන්න විදියක් නැහැ. මොකද අපි ඇත්තටම නැවත කියනවා අපි විශේෂයෙන්ම අපි කරේ ඔන්ලයින් ක්‍රියාවලියෙන් ඉවත් වීම මිසක් එහෙම නැතුව අපි පාසල් අධ්‍යාපනය පාසල් ආරම්භ කරාට පස්සේ අපි වැඩ වර්ජනය කරේ. ඔව් ඒක තමයි මම කියන්නේ දැන්. නෑ අපි අතන විභාග කේන්ද්‍ර කරගෙන වුණත් අපි බාධා කරේ නැහැ. දැන් වුණත් ඔබට කියන්න ඕනේ. අපිට මම අර මුලිනුත් කිව්වා මේක. පැවති උසස් පෙළ විභාගේ ඊළඟට ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණ ශිෂ්‍යත්ව විභාගේ ඒ සියලු කිසිදු දීමනාවක් මේ වෙනකන් ගෙවලා නැහැ.
විභාග සම්බන්ධයෙන් ගෙවිය යුතු කිසිදු දීමනාවක් නොගෙව තමයි අපි සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කටයුතු කරා. අපිට අවශ්‍ය නම් තිබ්බ විභාග කටයුතු වලින් ඉවත් වෙන්න. නමුත් අපි කිව්වා අපි මේක දරුවෝ පීඩාවට පත් වෙලා නිසා අපි කරන අවුරුදු දෙකක්. ඊළඟට අපි දැන් ඇගීම් පටන් ගත්තා. ඒ කිසිම දීමනාවක් ගෙවන්නත් අපි ඇගීම් පටන් ගත්තේ. ඒත් අපි ඇගීම් සම්බන්ධයෙන් අපි කතා කරද්දිත් අපි කිව්වා මේ අපිට මේ දීමනා ගෙවන්න කියලා. ඒකට අපි ඒ වගේ කැපවීමෙන් ගුරුවරු වැඩ කරන්නේ. ඉතින් අපිට ඕනනම් වර්ජනයකට යන්න තිබ්බා. ඒ වර්ජනයට අවශ්‍ය පස තිබුණා අපි ඒක කරන්නේ නැහැ. මොකද අපි දරුවෝ වෙනුවෙන් අයිතලා තමයි මේ සියලු කටයුතු කරන්නේ. ඒකෙදි ආණ්ඩුවේ යම් කිසි දෙයක ඔවුන්ගේ නොහැකියාව මත දරුවන්ට මේ ආකාර පීඩාකාරී වෙනවා නම් අපි ඒක ප්‍රකාශ කිරීම අපි වගකීමක්. අපි ගුරුවරුන්ට තියෙන ගැටලුව ගැන පැහැදිලිවම කතා කරන්න ඕනේ. නමුත් එතෙන්ට එන්න කලින් මට මොහොතක් දෙන්න. අපි පහුගිය කාලේ දැක්ක ඔබතුමාලා වැඩ වර්ජනවල නිරත වෙනවා. අදත් ඉන්ධන ඉල්ලලා අපි දැක්ක ගුරුවරු වැඩ වර්ජනවල නිරත වෙනවා. පාසල් ඉස්සරහට සමහර ගුරුවරු ඇවිල්ලා ඉන්නවා. නමුත් ඇත්ත කතන්දරේ දැක්කම අපිට දැනෙන හැඟෙන දේ තමයි ඔබතුමාලා මේ අරගෙන එන්නේ බහුතරයකගේ මතයේද කියන තන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබතුමාලා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙද්දී සමහර දරුවන්ට A level විභාගයට මාසයක් දෙක කාල සීමාවක් තමයි තිබෙන්නේ. බොහොම වටිනා කාල සීමාවක්. භෞතිකව පාසල් ඇරලත් නැත්නම් ඒ වෙලාවේ දරුවන්ට තියෙන එකම පිළිසරණ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය විතරයි. ඔබතුමාලා ඒකිනුත් අයින් වුණාම දරුවන්ට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. පැහැදිලිවම ප්‍රශ්නයක් එනවා. නමුත් අපි දැක්කා ඇතැම් ගුරුවරු හිටියා මේ වෙලාවේ වැටුප් ගැන හිතන්නේ නැතුව අපි දරුවන්ට උගන්වන්න ඕනි විභාගයට තා පුංචි කාලේ තියෙන නිසා අපි උගන්වන්න ඕනි කියන චේතනාව තියෙන ගුරුවරුත් හිටියා. නමුත් ඔබතුමල්ලා ගුරුවරු බහුතරයක් යම්කිසි පිරිසක් පොළඹවාගෙන වැඩ වර්ජන වල නිරත වෙද්දී අපි දැක්කා ඒගොල්ලන්ට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒගොල්ලොත් වැඩ වර්ජන වල නිරත වුණා. එතකොට ඔබතුමල්ලා ප්‍රශ්න සමහරට ටිකක් දිග වෙන්න පුළුවන්. සාරාංශගත කරලා හෙව්වොත් ඔබතුමල්ලා මේ වැඩ වර්ජන වලින් අරගෙන යන්නේ පැහැදිලිවම ගුරුවරු බහුතරයකගේ මතයද ඇත්තටම නැත්නම් ඔබතුමල්ලාගේ අත්නෝමතික මතයක්ද මේ අරන් යන්නේ? දැන් මේ ඔබ සඳහන් කරන ආකාරයට දැන් ගුරු සංගම් වෙනම තියෙන ගුරු සංගම් කියලා જાතියක් තියෙන වෙන පැත්තක ගුරුවරු තව පැත්තක ඉන්නවා කියලා තමයි ඔබගේ ප්‍රශ්නේ තියෙන ඔබගේ ප්‍රශ්නේ මම තේරුම් ගන්න ආකාරය. එතකොට දැන් මේ ගුරු සංගම් කියන්නේ ගුරුවරුන්ට අපි එකතු වෙලා තමයි තීරණ ගන්න. අපි එකතු වෙලා තමයි ක්‍රියාත්මක කරන්නේ. කවුරු හරි ඉඳගෙන මේක මෙහෙවලා ඉස්සරහට අරන් යනවා නෙමෙයි. ඔක්කොම එකතු වෙලා ගන්න තීරණ තමයි ඉස්සරහට අරන් යන්නේ. අද අපි ගන්නකො. අද මේ ඇගීම් මධ්‍යස්ථානවල උද්ඝෝෂණ සිදු වෙනවා. ඊයේ අද පෙරේදා ඉඳන් සිදු වෙනවා. මේ උද්ඝෝෂණ ක්‍රියාවල වෘත්ති සමිති සංවිධානය කරන්නේ නැහැ අතරම. මේ ස්වයන් සිද්ධවම ගුරුවරුම එළියට ඇවිල්ලා කියනවා අපිට තෙල් ගහන විදියක් නැහැ. අපිත් එක්ක කතා කරනවා තෙල් ගහන විදියක් නැහැ. අපිට යන්න විදියක් නැහැ. අපි ක්‍රියාමාර්ග වලට යමු. නමුත් අපි වර්ජන ක්‍රියාමාර්ගය කියන එක අත්හිටවල අපි පාලකයත් එක්ක දිගටම සාකච්ඡා කළා. මේ දවස් 3ෙම හැමති එක්ක ලේකම් එක විභාග කොමසාරිස් නිරන්තරයෙන්ම අපි සාකච්ඡා කරනවා මේ විසඳුමක් දෙන්න. ඉන්ධන සඳහා විසඳුමක් දෙන්න. අපිට ඕන කරේ මේ ක්‍රියාවලිය කරන්න. දැන් ඔබ සඳහන් කරන ආකාරය අපි අර ඔන්ලයින් ක්‍රියාවලියෙන් ඉවත් වීම කියන කාරණාව ගත්තත් ඒ ඔන්ලයින් ක්‍රියාවලින් ඉවත් වෙන්න කවුරුවත් මේ ගුරුවරුන්ට පොළඹවලා ගුරුවරුන්ගේ ගෙවල් තනි ගෙවල් වලට ගිහිල්ලා ගුරුවරුන්ට තර්ජනය කරේ නැහැ. ඔය ආණ්ඩුව කියපු කතාව. ගුරුවරු ස්වයංව තීරණයක් ගත්ත එකක් තමයි අපේ මේ වැටුප් ප්‍රශ්න විසඳුමක් ලබා දෙන්න කියන එක හොඳම අවස්ථාව වෙලා තිබ්බා. පාසලුත් බහලා තියෙන වෙලාවක තමයි අපි අරගලේ කළේ. එතකොට දැන් ඒක හොඳම අවස්ථාවක්. අපි කවදාත් කාටවත් බලපෑම් කරන්න හේතුවක් නැහැ. අපි ඔක්කොම එක්කව වෙලා ගන්න තීරණ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. පැහැදිලිවම ඔබතුමාට ඒකට කෙලින්ම කියන්න පුළුවන් ඔබතුමාලා මේ නියෝජනය කරන්න බහුතරය. පැහැදිලිවම. කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබනවත ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් විනාවෙන් අනතුරුව අපි කතා කරන්නේ දරුවන්ගේ බිඳ වැටිලා තියෙන අධ්‍යාපනය අලි ගොඩනගන්නේ කොහොමද කියන කාරණය. ජෝසප් ස්ටාලින් මහත්මයා අපේ සාකච්ඡාව අවසාන භාගයට කෙමින් ළඟා වෙනවා. අපි මේ මොන දේ කරත් මම කලින් අහපු ප්‍රශ්නේ අපි මේ හැමදේම සාන්ද්‍ර කරන්නේ දරුවන්ගේ හෙට දවසට නේද? අපේ දරුවන්ගේ අනාගතයට නේද? එහෙනම් දරුවගේ අධ්‍යාපනයේ බිඳ වැටිලා තියෙනවා නම් අපි මේකට මොනවා හරි පිළියම් ටිකක් යෙදිය යුතුයි නේද? මොනවද ඔබතුමන් ළඟාව තියෙන ඔබතුමන්ලගේ යෝජනා දරුවන්ගේ මේ බිඳ වැටිලා තියෙන අධ්‍යාපනය ගොඩ ගන්න? පැහැදිලිවම අපි දන්නවා දැන් මෙතන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා අවාසිදායක මට්ටම් වල තියෙන පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපි හිතන්නේ විශේෂයෙන්ම ප්‍රතිකාරී ගැන්වීම් ක්‍රමවේද අවශ්‍ය වෙනවා. මේ සඳහා අපි අතරම ගුරුවරු ඇටියට අපි ලෑස්ති ඕනෑම ක්‍රියාකාරීත්වයට දරුවෝ වෙන යන්න. දැන් ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි මේකට කරන්න පුළුවන් එක දෙයක් තමයි විෂය මාලාව තව ටිකක් සංක්ෂිප්ත කිරීම. අපි දිගින් දිගට ඔය කාරණාව කිව්වා. මොකද්ද දැන් සමස්ත විෂය මාලාව වර්ෂය තුල ආවරණය කරන්න බැරි නම් ඒ විෂය මාලාවේ සියලු කොටස් අඩංගු වන සංක්ෂිප්තයක් අරගෙන අදාළ කාල සීමාවට නිර්මාණය කරලා නැවත විෂය මාලාව ප්‍රතිනිර්මාණය කරන්න. ඒක තමයි කළ යුතු දේ. නමුත් ඔබට මම උදාහරණයක් කියන්නම්. මම වෙලා තියෙද්දි දන්නේ මේ අවසාන භාගයේ ඇත්තටම දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඔය වගේ විෂය මාලාව සම්පූර්ණයෙන්ම සංක්ෂිප්ත කරලා ජාතික අධ්‍යාපන ආයතනය ඇදුවා.
නොවැම්බර් 10 වෙනකොට මට මතකයි චක්‍රලේඛිකුත් නිකුත් කරා ඒ සංක්ෂිප්ත විෂය මාලාව කරන්න කියලා හිටපු අධ්‍යාපන ලේකම් ආචාර්ය කපිල පෙරේරා. ඊට පස්සේ එයා මොකද කරේ නොවැම්බර් මාසේ 24 වෙනකොට ආයෙ චක්‍රලේඛ නිකුත් නෑ ඒක කරන්න එපා. තියෙන එකම කරන්න කිව්වා. ඒ වගේ දැන් ප්‍රායෝගික සංක්ෂිප්තයක් එතන කරා ඒක. කරාට ලොකු වියදමක් දරලා ඒක හැදුවේ. නමුත් ඒක ක්‍රියාත්මක කරේ නෑ. නමුත් ඒ වගේ වැරදි දේවල් නොකර පුළුවන් නම් ඉදිරියේදී ළමයින්ගේ විෂය මාලාව සංක්ෂිප්ත කරලා කොහොමද මේ ළමයින්ට අපි මේක ග්‍රහණය කරවන්නේ කියන කාරණාව අපි ඉස්සරහට අරන් ඕනේ. ඒ වගේම අපි දන්නවා දැන් විධිමත් අධ්‍යාපනයේ වගේම අපි දන්නවා අධ්‍යාපන පද්ධතිවල දැන් පහුගිය දවස්වල අපිට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඇත්තටම අපි දන්නවා ජාතික පාසල් ක්‍රීඩා උල්ල තියෙනවා. ඒ වගේම ජාතික නැටුම් තරඟාවලි වගේ ජාතික මට්ටමේ අවස්ථා ළමයින්ට තියෙන අවස්ථා ගොඩාක් වෙලාවට අයිමි වෙච්ච ස්වරූපයක් තමයි අපි දැක්කේ. ඒව අවශ්‍යයි අධ්‍යාපනයේට. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම දැන් කොහොමද ඒවා කරන්නේ? ඒවට සඳහා කාලය ගන්නේ කොහොමද කියන එකට අදාළ සැලසුම් හදන්න ඕනේ. දැන් වෙන්නේ මොකද්ද? තියෙන එක ASCII කොහොම හරි කරන්න කියලා තමයි බලපෑම් කරන්නේ. එහෙම නෙමෙයි. ඒ අධ්‍යාපන බලධාරීරුත් ගුරුවරුත් එක්කව වෙලා සාකච්ඡා කරලා තීන්දුව අරගෙන මේ தත්ත්වය පිළිබඳ සාකච්ඡා කරලා ඒවට අවශ්‍ය ක්‍රමවේදයන් හදන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට දැන් වෙන්නේ නිලධාරීන් කොහේ හරි ඉඳන් හදන එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පාසල විවෘත කිරීම සම්බන්ධව එහෙමයි. ඊට වඩා පළල්ව මේ කාරණා සම්බන්ධයෙන් හිතලා වැඩ පිළිවෙල සකස් කරන්න ඕනේ. පුළුවන් තරම් ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ දායකත්වය ගන්න ඕනේ. ඔවුන්ගේ අත්දැකීම් තියෙනවා ශ්‍රේෂ්ඨ තුල ඒව අරගෙන ඒව සාකච්ඡා කරලා ඉස්සරහට යනවා. මම හිතන්නේ එහෙම වුණොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා අද අධ්‍යාපන පද්ධතියේ බරපතල ප්‍රශ්නයක් තමයි ඇත්තටම ළමයි තුල තියෙන විශේෂයෙන්ම දැන් තියෙන ආතතිය. දැන් ප්‍රධාන ප්‍රශ්නයක් වලට මේක පත් වෙලා තියෙන ගෙදර නිරන්තරයෙන්ම ගෙදර ඉන්න එක මේ සියලු දේවල් එක්ක එන ආතතිය තියෙනවා. දැන් මේවා සම්බන්ධයෙන් විධිමත් උපදේශන සේවාවක් අපි දක්වන පාසල් පද්ධතියේ බරපතල විදියට යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් විවිධ දේවල් වෙනවා. ඉතින් මේවට උපදේශන සේවාව ශක්තිමත් කරලා ඒවා කොහොමද අපි ඉස්සරහට ගන්නේ ළමයින් කොහොමද ප්‍රියමනාප පද්ධතිය පාසල තුළ නිර්මාණය කරගන්නේ කියන වගේ දේවල් ඇත්තටම සකස් කර යුතුයි. ඒවා ඉතින් සියලු පාර්ශ්වයන් එක කතා කරන්න ඕනේ. විශේෂයෙන් අපි හිතන්නේ මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව අධ්‍යාපනඥයෝ ගන්න ඕනේ. පහුගිය දවසක අපි දැක්කා ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳ ජනාධිපතිතුමා සාකච්ඡාවකට කැඳවන්නේ කවුද? ත්‍රිවිධ හමුදා ප්‍රධානී. ඒවා නෙමෙයි කරන්න ඕනේ. අතන අධ්‍යාපනඥයෝ ගැනලා මේවා සාකච්ඡා කරොත් අපිට පුළුවන් වෙයි යම් යම් සාධනීය ක්‍රියාමාර්ග වලට යන්න කියන එකයි අපි පැහැදිලිවම කියන්නේ. කොහොමනත් දරුවෝ දැන් ඉන්නේ සතියක පාසල් නිවාඩුවක් එක්ක දැන් නිවසට වෙලා ඉන්නේ. යම් හේකින් අපිට ඉන්ධන අරබෝධය විසඳ ගන්නට බැරුව ගියොත් බලධාරීන් සමහර විට මේ සතියක නිවාඩුව මීට වඩා දික් කරන්නට පුළුවන්. අපිට මේ අත්දැකීම් තියෙනවා ඕන තරම්. ඒකට සතියක නිවාඩුව යම් හේකින් දික් කරොත් ඔබතුමාලා සූදානම් දෙයකට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. දැන් ඇත්තටම දැන් මේ ගුරුවරුන්ට මම මුලින් සඳහන් කරේ යන ක්‍රමයට යන්න විදියක් ඇදුවොත් ගුරුවරු යයි. ඉතින් ඇත්තට මේ වසන්තයි ඇත්තට මේ වගේ ඒවා ප්‍රායෝගිකව බලන්න ඕනේ. ඉතින් දැන් ඉතින් මෙච්චර දීර්ඝ අර්බුදයක් ඇති කරනවා නම් ආණ්ඩුව ගෙදර යන්නයි තියෙන්නේ. හොඳ මම ඔබට කියන්නේ මේ අර්බුදය විසඳන්න බැහැ. මොකද අපි දන්නවා දැන් පැහැදිලිව තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ ආණ්ඩුවකට අපි දන්නේ විදේශ රටවල් වලින් ආධාර කරයිද කියලා. ඔය අපේ රටේ කිසිම නිෂ්පාදනයක් නොවන තත්ත්වයක් තුළ යම් කිසි විදියක ආදායම උත්පාදනය කරන්න ක්‍රමවේදයක් නැති තත්ත්වයක් තුළ අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ආධාර. ඒතර ආණ්ඩුව මම පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමා වැඩසටහන ආරම්භයේදීත් මේ කාරණේ සඳහන් කරා. නමුත් මේ ප්‍රශ්නේ මම ඔබතුමාගේ වෙලාව ඇහුවේ නැහැ. යම් මේකින් දැන් ඔබතුමා කියනවා මේ ප්‍රශ්න අර්බුද ආණ්ඩුවට විසඳන්නට බැරි නම් ආණ්ඩුව මේකෙන් ඉවත් වෙලා යන්න ඕනි කියලා. දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක තමයි ආණ්ඩුව සෙල්ලම් කරන්න කියලා ඔබතුමා සඳහන් කරනවා. එතකොට ආණ්ඩුව ඉවත් වෙලා ගියපු සැනින් මේ ප්‍රශ්න ටික විසඳෙයිද? මම හිතන්නේ දැන් මේව දැන් ආණ්ඩුව දැන් ගියොත් ඇත්තටම දැන් මේ ආණ්ඩුව ගියොත් යම් කිසි විදියක දැන් අපි හිතමු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලාස්සෙලා ආණ්ඩුව ගෙදර ගියා නම් ගියාට පස්සේ යම්කිසි අලුත් තත්ත්වයක් නිර්මාණය වෙනවා. අපි දන්නවා ඒක ඒ පවතින තත්ත්වයන් එක්ක ව්‍යවස්ථානුකූලව නිර්මාණය වෙන තත්ත්වයක් එක්ක ඇතිවෙන යම් ව්‍යුහයක් එක්ක මේක ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඔබතුමාට යම්කිසි දේශපාලන පෙළඹවීමක් තියෙනවද එහෙම නැද්ද? නෑ අපේ පෙළඹවීමක් නෑ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඕනෑම ආණ්ඩුවක් නිර්මාණය වුණා නම් ඒකට බලපෑම් කළා බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් කරලා දිනා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි පැහැදිලිවම අපි දකිනවා මේ වෙනකොට මේ රටේ ඇත්තටම දැන් මේ තියෙන ව්‍යුහය ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් බවට පත් කරන්න අපිට පුළුවන් නම් අපි කරන්න පුළුවන් තෙරපුම අපි අනිවාර්යයෙන්ම නමුත් මට පුංචි බාධා කිරීම මම නැවතත් කරන්න වැඩසටහන අපි අවසාන භාගයේ ඉන්න නිසා දැන් අපි හිතමු මේ ආණ්ඩුව මේ වෙලාවේ තියෙන රාමුව ඇතුලේ ආණ්ඩුව ඉවත් වුණොත් මේක බාර ගන්න සුදුසු පුද්ගලෙක් ඉන්නවාද කියන තරම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කොහොම වුණත් රට අර්බුදකාරී අවස්ථාවක් වෙලාවක රටේ අගමැති ධූරයේ බොහෝ පාර්ශවයන් ප්‍රතික්ෂේප කරාදී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා අගමැති ධූරයේ වාදියෝ ගත්තයක් කියලා දැන් පැහැදිලිනේ. අවස්ථාවාදීව නැත්නම් විසඳුම් දෙන්න බෑනේ. හරි අපි මම පුද්ගලෙක් කියලා රාජපක්ෂවරු ආරක්ෂා කරන්න
රාජපක්ෂවරුන් නැවත ගේන්න පුළුවන් පාරක් හදන්න යාවේ. හරි ඔබතුමා ගාව සුදුසු පුද්ගලයෙක් ඉන්නවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයින් වුණ යෝජනාවක් තියෙනවද? ඒක ජනතාව තීරණය කරන එකක්. හරි අපි හිතමු ජනතාව විසින් තීරණය කරන එක කවුද සුදුසු පුද්ගලයා කියන කාරණාව. ඒක අපිට යෝජනා කරන්න හරි බෑ. අපි හිතමු යම්කිසි X කියලා පුද්ගලයෙක් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයින් වුණොත් මේ X කියන පුද්ගලයා තමයි ජනාධිපති ධූරයට සුදුස්සා කියලා අපි හිතමු උපකල්පනය කරමු. එතකොට මේ X කියන පුද්ගලයා අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයින් වෙනවා. හෙට මේ X කියන පුද්ගලයා රටේ ජනාධිපති වෙනවා. තිල් උනන්නේ නැහැ ජෝසප් ස්ටාලින් මහත්මයා. එකක් නෑ. එහෙම වෙන්නේ නැහැ. මේ එක වෙන්නේ සියලු පාර්ශව එක්කව වෙලා යම් කිසි විදිහක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇදුවොත් මේ රටේ මානව හිමිකම් සුරැකෙන සංස්කෘතියක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇදුවොත් අනිවාර්යයෙන්ම මේ දැනට කරන්න තියෙන ඔක්කොම විදේශ ආධාර වලින් යන්නේ. ඒක නිසා අඩු ගානේ ඒවත් ලැබෙයි. එහෙම නැතුව මේ යන විදිහට ගියොත් මේ මර්ධනයත් එක්ක යන්න බෑ. ඔබ දකිනවා තෙල් පෝලිං වල මිනිස්සුන්ට එලවෙලව ගානකොට මේ දවස් 3-4 පොලිමේ ඉන්න මිනිස්සුන්ට එලවෙලව ගානවා. මේ හරිද? මේ කරන වැඩි සම්පූර්ණ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමන්ගේ පැවැත්මෙන් ඉන්න ආණ්ඩුව ගෙදර ගිහිල්ලා යම් විදියකට ප්‍රජාතන්ත්‍ර ව්‍යුහයක් ස්ථාපිත වුණොත් යම් විදියකට අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්න විසඳන්න ප්‍රවේශයක්වත් ගන්න. එතකොට මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නෙමෙයි තියෙන්නේ. මේකට ඔබතුමාලට උදව් වෙන්න බැරි දාණ්ඩුවට. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් වෙන්නේ කොහොමද? මේ පැහැදිලිව මිනිසුන්ට එලවෙලව ගහද්දි මිනිසුන්ට අවශ්‍ය මූලික දේ වරප්‍රසාද දෙන්නේ නැතුව මිනිසුන්ට ඛණ්ඩ දෙන්නේ නැතුව බඩු මිල වැඩි කරමින් ඔය බස් ගාස්තු වැඩි කරමින් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා කරන ආණ්ඩුව කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ? ඒ කියන්නේ මේ පවතින තත්ත්වය ඇතුලේ ඔබතුමාලට ආණ්ඩුවට සහයෝගය දෙන්න කිසිම අවස්ථාවක් නැහැ. ආණ්ඩුවක් තියෙන්න බෑ සහයෝගය දෙන්න. දැන් කොයිද පාලනයක් තියෙන්නේ? වර්තමාන නාමිකවරයා අපිට ආණ්ඩුවක් කොයිද තියෙනවා. පාලනයක් තියෙන්නේ? ඔබ දැන් ඔබ පාරට ගියාට පස්සේ පාලනයක් තියෙනවා කියලා අපිට පේනවනේ. කඩේ බඩු මිල තීරණය කරන්නේ බඩු ගෙන්නන එක්කනේ. නමුත් එතන තියෙන ප්‍රශ්නේ තමයි අපි කොහොමත් රටේ ආර්ථික අපි යථාර්ථවාදී ඔබතුමා සාකච්ඡාව මුලදම්ම සඳහන් කරපු නිසා අපේ වර්තමානයේ ආර්ථික අර්බුදයක ඉන්නවා. අපිට පිළිගන්නට සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ වෙලාවේ ඇතැම් පාර්ශව රට තුල අනවශ්‍ය කලකෝලහල ඇති කරගෙන ආණ්ඩුවට මේ වෙලාවේ අපේ රට ආර්ථික අර්බුදයකට ලක් වෙලා ඉන්න මේ වෙලාවෙවත් ජනතාවට අනවශ්‍ය පීඩනයක් දෙන්න නැතුව හැමෝම එකතු වෙලා ආණ්ඩුවට උදව් කරන එක නෙමෙයිද කරන්න ඕනේ. මේ ආණ්ඩුවට උදව් කරන්න ආණ්ඩුවට එහෙම යන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙලා තියෙනවද? දැන් ඔබ මේක සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුල විසින් පැහැදිලිව ඇති කරන ලද වංචාවන් දූෂණයන් එක්ක ඇති කරපු නිර්මාණය කරපු අර්බුදයක් මේක. මේ අර්බුදේ කවුද ඇවිල්ලා කරගන්න යන්නේ? ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පැහැදිලිව මේගොල්ලෝ තවදුරටත් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ මේ රටේ අනාගතය විනාශ නොකර මේකට ප්‍රවේශයක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා යන්නේ නැතුව තවදුරටත් ඉන්න එකෙන් වෙන්නේ මේක තවත් අගාධයට යන එක මිසක් රටේ ජනතාව තවත් බඩගින්නේ මැරෙන එක මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒකයි අපිට කියන්නේ අද මිනිස්සු එකාට එක කොටාගන්නේ, ගහගන්නේ, මරාගන්නේ. ඇයි මේ? ඔබ දකිනවා ඉන්ධන පොලිමේ ගුරුවරයෙක් කියලා තෙල් ටික ගන්න බෑ. වෛද්‍යවරයෙක් කියලා තෙල් ටික ගන්න බෑ. මිනිස්සු එලවනවා. නමුත් අපි මිනිස්සු ගැන විරෝධයක් නැහැ ඇත්තටම. ඇයි ඒ තතර මිනිස්සු පත් වෙලා. ඒකයි මේ දැන් ඉන්ධන ගන්න යන වාහනයක් තියගෙන ඉන්නේ. ඇයි මේ ගහ ගන්න යන්නේ? ඒක නිසා මේ තත්ත්වයට ජනතාව පත් කරපු පාලනය ඇත්තටම ගෙදර යා යුතුයි කියලා අපි කියන්නේ. ගෙදර ගිහිල්ලා යම්කිසි විදියක මේ රටේ ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්න ඉඩ හරින්න කියලා අපි කියන්නේ. වැඩසටහන අවසාන භාගයට අපි ළඟා වෙනවා. මගේ අවසන් ප්‍රශ්නය අපි දේශපාලන ගැන අමතක කරොත් රටේ දරුවෝ බලාගෙන ඉන්නවා. රටේ දරුවෝ ඉන්නවද නිවසේ ඉන්නේ? ගුරුවරු ඉන්නවා දහසකුත් එකක් ගුරුවරු ඉන්නවා. රටේ දරුවන්ට සහ ගුරුවරුන්ට අවසාන වශයෙන් කෙටියෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? පැහැදිලිවම කියන්න තියෙන මේ අර්බුදය තුළ ඔබ යම් කිසි දෙක ගෙදර නම් ඉන්න ගෙදර ඉඳගෙන යම් කිසි දෙක අධ්‍යයන කටයුතු කරන දෙමව්පියෝ පීඩාවට පත් වෙලා ඉන්න දරුවෝ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න මෙහෙම මොකද ඒ වගේම අපි පාලකයොත් එක්ක කතා කරන අධ්‍යාපනය සම්බන්ධ පාලකයොත් එක්ක අපි නිරන්තරයෙන්ම කතා කරන්නේ කොහොමද මේ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ අපේ යෝජනාත් අදහසුත් අරගෙන යම් විදිහක අපි වැඩපිළිවෙලක් අදමු මේ පාසල් පද්ධතිය ගෙනියන්න අපි කොහොම වැඩපිළිවෙලක් ඇදුවත් ඒවා ගෙනියන්න අවශ්‍ය සම්පත් ඒ වගේ මේවට අවශ්‍ය යටිදල පහසුකම් ලබා දෙන්න මුදල් කියන සාධකයේ ප්‍රමුඛ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ අර්බුදය තුළ ඒවට විසඳුම් නැති වෙන්න පුළුවන්. නමුත් ඒවට විසඳුම් ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය අධ්‍යාපනයට දෙන්න කියලා තමයි අපිට මේ පාලකයන්ට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අදවස සඳුදා දවස අපි හිතුවා කාලෝචිත අපි හැමදාමත් කාලීන මාතෘකාව ඔබත් එක්ක කතා කරනවා. දරුවන්ගේ ඔන්ලයින් පාසල් නිමාඩුව පටන් ගන්න පළවෙනි දවසේ කොහොමද මේක ගත වෙන්නේ, ඉදිරියට මොනවා වෙයිද, මොනවද තියෙන ප්‍රශ්න කියන කාරණේ ගැන කතා කරන්නට අපි තීරණය කරා. ඒ නිසා අද අපි මේ පිළිබඳව පුරා හෝරාවක කාල සීමාවක් ඔබත් එක්ක සාකච්ඡා කරේ. ඉතින් අපි සාකච්ඡාව අවසාන වශයෙන් අද නිමවට පත් කරන්නට සූදානම්. රටේ අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. බලධාරීන් ලෝකයේ හොඳම දේ දරුවන්ට දී යුතුයි කියලා යෝජනා කරන කාල සීමාවක් ඇතුළත දරුවන්ගේ අධ්‍යාපනය කොහොම වුණත් ප්‍රශ්නාර්ථයකට ලක් වෙලා තිබෙනවා.
නමුත් අපි හිතනවා අද හෙටවත් බලධාරීන්ගේ ඇස් ඇරේවි, බලධාරීන් අවදි වේවි, අධ්‍යාපනයට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ටික සිද්ධ කරાવી. එහෙම සිද්ධ කරොත් අපේ රටේ අධ්‍යාපනයත් අනෙක් රටවල අධ්‍යාපනය හා සමගාමීව අපිට ඉක්මනින් දුවන්නට හයියෙන් දුවන්නට පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අවසාන මොහොතේ ප්‍රාර්ථනය, ප්‍රශ්න තියෙන්නට පුළුවන්, අභියෝග තියෙන්නට පුළුවන්. ප්‍රශ්න අභියෝග එක්ක අධ්‍යාපනය හදාරන්නට හැමෝටම ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා. කටු අකුලේ උනත් මල් ඇහැරෙනවා.